right එහෙනම් මාතෘකාව ලියා ගන්න අවස්ථා විපර්යාසය පදාර්ථයේ අවස්ථා විපර්යාසය කියලා ලියා ගන්න. පදාර්ථයේ අවස්ථා විපර්යාසය. पदार्थයේ අවස්ථා විපර්යාසය. ඉස්සරහම බලමු අපි පදාර්ථය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද මේ පදාර්ථය කියලා කියන්නේ? යම්කිසි ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් අත්පත් කරගන්න නම් මේකට අපි කියන පදාර්ථය කියලා. අවකාශයේ ඉඩක් අත්පත් කරගන්න ස්කන්ධයක් සහිත වස්තුවකට අපි කියනවා පදාර්ථය කියලා. එතකොට මේ තියෙන්නේ පදාර්ථය. මේ වායු ගෝලය ගත්තාම පදාර්ථය. ජලය ගත්තාම පදාර්ථය. එතකොට මේ හැම එකකටම ස්කන්ධයක් තියෙනවා. අවකාශයේ ඉඩක් ගන්නවා. එහෙනම් ලියමු මේ විදිහට. ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්නා ඝන ද්‍රව හෝ වායු අවස්ථාවේ පවතින ඝන ද්‍රව හෝ වායු අවස්ථාවේ පවතින ද්‍රව්‍යයන් පදාර්ථය නම් වේ. එහෙනම් අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත ඝන ද්‍රව සහ වායු අවස්ථාවේ පවතින ද්‍රව්‍යයන්ට අපි කියනවා පදාර්ථය කියලා. මෙන්න මේ පදාර්ථය ගත්තම ප්‍රධාන අවස්ථා තුනක් අපි කතා කරනවා. පදාර්ථයේ ප්‍රධාන අවස්ථා තුනක් කතා කරනවා. එක අවස්ථාවක් තමයි ඝන අවස්ථාව. අනිත් අවස්ථාව තමයි ද්‍රව අවස්ථාව. ඊළඟ අවස්ථාව තමයි වායු අවස්ථාව. පදාර්ථයේ ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. ඝන, ද්‍රව සහ වායු කියන අවස්ථාව. පදාර්ථයේ ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. ඝන, ද්‍රව සහ වායු කියන අවස්ථාව. උඩ ඝන අවස්ථාවේදී පදාර්ථයේ අංශු ලං වෙලා තින්නේ ඊටාත්ම ළඟින්. ඝන අවස්ථාවේ පදාර්ථයේ අංශු ළඟයි. හැබැයි ද්‍රව අවස්ථාවේදී පදාර්ථයේ අංශු මොකද වෙන්නේ? ටිකක් දුරින් පිහිටන. වායු අවස්ථාවේදී පදාර්ථයේ අංශු ඊටාත්ම දුරින් පිහිටන. මෙතන ගත්තොත් එන්න මෙයාගේ මේ එක් අංශුවක් තවත් අංශුවක් වෙත ඇද ගන්නා බලය හෙවත් අන්තරානුක ආකර්ෂණ බලය. ඉතාමත්ම ප්‍රබලයි. එක් පදාර්ථ අංශුවක් තවත් පදාර්ථ අංශුවක් ඇදලා බැඳලා හොඳින් තියා ගන්නවා. ඒ ඉන්න නිශ්චිත හැඩයක් තියෙනවා. ඝන ද්‍රව්‍යයක් ගත්තාම ඔයගලන්ට පේනවා නිශ්චිත හැඩයක් තියෙනවා. හැබැයි ද්‍රවයක ගත්තාම මෙන්න මේ පදාර්ථවල අංශු ඒ තරම්ම අන්තරානුක ආකර්ෂණ බලයෙන් ප්‍රබල නැහැ. ඝන තරම් සාපේක්ෂව නැහැ. හැබැයි වායුන් වලට වඩා ප්‍රබලයි. ඒ හින්දා මෙයාට ගලා යෑමේ හැකියාවක් තියෙනවා. ඝන ද්‍රව්‍යයන් වලට ගලා යෑමේ හැකියාවක් ඇත්තේ නැහැ. වායු ගත්තාම ඊටාත්ම දුර්වල අන්තරානුක ආකර්ෂණ බල තියෙන්නේ. ඒ හින්දා ඒගොල්ලන්ගේ ගලා යෑමේ ගණය උපරිමයටම තියෙනවා. මේගොල්ලන්ට නිශ්චිත හැඩයක් නැහැ.
මෙයාලා භාජනයක් දැම්මොත් ඒ භාජනයේ හැඩය ගන්නවා. මේ බලන්න නිශ්චිත හැඩයක් තියෙනවා. අන්තරානුක ආකර්ෂණ බල ඉතාමත් ප්‍රබලයි. අන්තරානුක ආකර්ෂණ බල තරමක් දුර්වලයි. අන්තරානුක ආකර්ෂණ බල ඉතාමත් දුර්වල අවස්ථාවේ තියෙනවා. මෙන්න මේ අවස්ථාවික තමයි අපි පදාර්ථයේ අවස්ථාව විදිහට හඳුනගන්නේ. ලියන්න. පදාර්ථය ප්‍රධාන අවස්ථා තුනකින් සමන්විත වේ. අලුත් රුලකින් ලියන්න. පදාර්ථය ප්‍රධාන අවස්ථා තුනකින් සමන්විත වේ. පදාර්ථය ප්‍රධාන අවස්ථා තුනකින් සමන්විත වේ. හරි. මෙන්න මේ සටහන පොඩ්ඩක් ඔය ආකාරයටම ඇඳ ගන්න. පදාර්ථයේ ප්‍රධාන අවස්ථා තුනේ ඇසුරින් මේ ආකාරයට අපි විස්තර කරමු. දැන් බලන්නකෝ පදාර්ථයේ ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. ඝන අවස්ථාව, ද්‍රව අවස්ථාව සහ වායු අවස්ථාව. මේ ඝන අවස්ථාවේ පදාර්ථය අංශු අතර අන්තරානුක ආකර්ෂණ බල වැඩි නිසා මෙයාට නිශ්චිත හැඩයක් තියෙනවා. එහෙනම් මේ යටින් ලියන්නේ මෙතන යටින් ලියනවා. මෙයාගේ යටින් ලියනවා මෙයාගේ යටින් ලියනවා. මේකට ඝන අවස්ථාවේදී अंशु अतर आकर्षण बल प्रबल वे. 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 ඒත් එක්කම ලියන ඊගාම කරුණ නිශ්චිත හැඩයක් ඇත. निश्चित හැඩයක් ඇත. निश्चित හැඩයක් ඇත. අන්තරානුක ආකර්ෂණ බල ප්‍රබලයි නිශ්චිත හැඩයක් තියෙනවා. निश्चित පරිමාවක් ඇත. निश्चित පරිමාවක් ඇත. අන්තරානුක ආකර්ෂණ බල ප්‍රබලයි නිශ්චිත හැඩයක් තියෙනවා නිශ්චිත පරිමාවක් තියෙනවා. ඉන්න ද්‍රව වලට මෙතෙන්දී අන්තරානුක ආකර්ෂණ බල ඝන බල තරම් ප්‍රබල වෙන්නේ නැහැ. ටිකක් දුර්වලයි. එහෙනම් ලියමු. ද්‍රවයටදී අන්තරානුක ආකර්ෂණ බල अंतराणुक आकर्षण बल තරමක් දුර්වලයි. නැත්නම් තරමක් දුර්වල වේ. අන්තරාණුක ආකර්ෂණ බල තරමක් දුර්වල වේ. අන්තරාණුක ආකර්ෂණ බල තරමක් දුර්වල වේ. ඊළඟට මෙයාට හැඩයක් තියෙනවා. හැබැයි ඒ හැඩය නිශ්චිත නැහැ. දාන භාජනයේ හැඩය ගන්නවා. එහෙනම් ලියන්න. නිශ්චිත හැඩයක් නොමැති නමුත් දැන් ලියන්නේ ද්‍රවයටදී. නිශ්චිත හැඩයක් නොමැති නමුත් නිශ්චිත හැඩයක් නොමැති නමුත් අඩංගු භාජනයේ හැඩය ගනී. निश्चित හැඩයක් නොමැති නමුත් අඩංගු භාජනයේ හැඩය ගනී. निश्चित හැඩයක් නොමැති නමුත් අඩංගු භාජනයේ හැඩය ගනී. ඒ වගේම මෙයාට පරිමාණයක් තියෙන නිශ්චිතව. දැන් මේ වතුරේ ලීටරයක් තරම් බාල්දියකට දැම්මොත් ලීටරේ පරිමාණ වෙනස් වෙන්නේ නැහැ. බාල්දියේ හැඩය ගන්නවා. බෝතලයකට දැම්මොත් බෝතලේ හැඩය ගන්නවා පරිමාණ වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් ලියන්න. මේක ද්‍රවයන්ගේ නිශ්චිත පරිමාණයක් ඇත. නිශ්චිත පරිමාණයක් ඇත. නිශ්චිත පරිමාණයක් තියෙනවා. හරි. එනවා අපි වායුවට. එන්න වායුව. වායු වල අන්තරාණුක ආකර්ෂණ බල ඉතාමත්ම දුර්වල අවස්ථාවේ පවතී. අන්තරාණුක ආකර්ෂණ බල ඉතාමත්ම දුර්වල අවස්ථාවේ තියෙනවා. එහෙනම් ලියන්න.
अंतर अणुक आकर्षण बल, अंतर अणुक आकर्षण बल, अंतर अणुक आकर्षण बल इतामत्म दुर्बल वे, अंतर अणुक आकर्षण बल इतामत्म दुर्बल वे, अंतर अणुक आकर्षण बल इतामत्म दुर्बल वे. ඒ වගේම වායුවක් ගත්තොත් එහෙම නිශ්චිත හැඩයක් ඇත්තේ නැහැ. කියන්නේ ඊගාවට නිශ්චිත හැඩයක් නොපවතී. නිශ්චිත හැඩයක් නොපවතී. නිශ්චිත හැඩයක් නොපවතී. ඒ වගේම අපි වායුවක් මුදාගියොත් ඒක ඒ අවකාශයේ සියලුම පරිමාණවත් කරගන්නවා. ඒ කියන්නේ නිශ්චිත පරිමාව පවතින්නේ නැහැ. එහෙනම් ලියන්නේ ඊගාට එක निश्चित परिमावक नोपवती, निश्चित परिमावक नोपवती, निश्चित परिमावक नोपवती. right ඔන්න ඔය ආකාරයට තමයි පදාර්ථයේ ඝන ද්‍රව සහ වායු කියන අවස්ථාවන් අපි අඳුරගන්න. right එතකොට මොකන්ද මේ අවස්ථා විපර්යාසය කියන්නේ? මොකන්ද මේ අවස්ථා විපර්යාසය කියන්නේ? හිතන්නකෝ අපිට හොඳ පුරුදු ජලයේ තියෙනවනේ. ජලය අපි රත් කරනවා. ජලය රත් කරපුවාම වෙන්නේ ජල වාෂ්ප බවට පත් වෙනවා. ජලය සීතල කරනවා. සීතල කරපුවාම අයිස් බවට පත් වෙනවා. සීතල කරපුවාම අයිස් බවට පත් වෙනවා. එතකොට ජලය කියන්නේ පදාර්ථයේ ද්‍රව අවස්ථාව. එහෙනම් පදාර්ථයේ තියෙන ඝන අවස්ථාව තියෙනවා. උදාහරණයක් විදිහට අයිස් කියන අවස්ථාව. පදාර්ථයේ තියෙන ද්‍රව අවස්ථාව. උදාහරණයක් විදිහට ද්‍රව ජලය. පදාර්ථයේ තියෙන වායු අවස්ථාව. වායු අවස්ථාව. ජල වාෂ්ප වර්ගයේ තියෙන අවස්ථාව. එතකොට මෙන්න මේ පදාර්ථයට අපි ශක්තිය සපයනවද? එහෙමත් නැත්නම් පදාර්ථයෙන් ශක්තිය ඉවත් කරනවද කියන එක මත මෙන්න මේ පදාර්ථයේ ඝන ද්‍රව බවට හෝ ද්‍රව වායු බවට හෝ වායු ඝන බවට පත් කරන්න පුළුවන්. එතකොට ඝනයක් ද්‍රව බවට පත් කරන්න පුළුවන්. ද්‍රවයක් ඝන බවට පත් කරන්න පුළුවන්. ද්‍රවයක් වායු බවට පත් කරන්න පුළුවන්. වායුවක් ද්‍රව බවට පත් කරන්න පුළුවන්. වායුවක් ඝන බවට පත් කරන්න පුළුවන්. ඝනයක් වායු බවට පත් කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ පදාර්ථයේ එක් අවස්ථාවක් තවත් අවස්ථාවක් බවට පත් කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා අවස්ථා විපර්යාසයට බඳුන් වෙනවයි කියලා. ඇත්තටම වචනේ කිව්වොත් මේකට අපි කියනවා කලාප සංක්‍රමණයක් කියලා. ඒකට කියනවා කලාප සංක්‍රමණයක් කියලා. පදාර්ථයේ පවතින භෞතික අවස්ථාවේ එක් භෞතික අවස්ථාවක් සිට තවත් භෞතික අවස්ථාවකට පත්වීම අපි කියනවා පදාර්ථයේ අවස්ථා සංක්‍රමණයකට එහෙම නැත්නම් කලාප සංක්‍රමණයකට ලක් වෙනවයි කියනවා. අලුත් රූල් එකේ ලියමු. දෙන්න මේ විදිහට පදාර්ථය ඝන අවස්ථාවේ සිට පදාර්ථය ඝන අවස්ථාවේ සිට ද්‍රව හෝ වායු අවස්ථාවට ද්‍රව හෝ වායු අවස්ථාවට ද්‍රව හෝ වායු අවස්ථාවට ද්‍රව අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවේ සිට වායු හෝ ඝන අවස්ථාවට ද්‍රව අවස්ථාවේ සිට වායු හෝ ඝන අවස්ථාවට
වායු අවස්ථාවේ සිට ඝන හෝ ද්‍රව අවස්ථාවටත් වායු අවස්ථාවේ සිට ඝන හෝ ද්‍රව අවස්ථාවටත් පත්වීමට අදාළ භෞතික විපර්යාසය අවස්ථා විපර්යාසයයි. ඒ පහත සටහනේ පරිදි දැක්විය හැක. මෙන්න මේ ඊතලවල මම වචන ලියනවා. ඒ වචන ලියන්න පුළුවන් වෙන පරිදි ටිකක් ඉඩ ඇතුව මෙන්න මේ සටහන පොඩ්ඩක් කරගන්න. එක්ස්ටෙන්ඩ් මෙතන ඝන අවස්ථාවේ තියෙන්නේ අයිස් කියලා. මෙතන ඝන අවස්ථාවේ තියෙන්නේ අයිස්. ද්‍රව තියෙනවා ජලය. වායුවේ තියෙනවා ජල වාෂ්ප. එතකොට අයිස් සාමාන්‍යයෙන් ද්‍රව වෙනවා. ඒ කියන්නේ අයිස් දිය වෙනවා. අයිස් දිය වීම අපි සලකනවා විලයනය කියලා කියනවා. ඒකට කියනවා විලයනය කියලා. අයිස් දිය වීම විලයනය. දැන් තියෙනවනේ අයිස් දිය වුණාම ජලය හැදෙනවනේ. අපි රිජ් එකට දාපුවාම ජලය අයිස් බවටපත් වෙනවා. ඒකට අපි සරලවම නමක් දෙනවා මිදීම කියලා. හැබැයි ඒක විද්‍යාත්මකව නම් කරොත් ඒක අපි කියනවා හිමායනය කියලා. ඝන අවස්ථාවේ පවතින පදාර්ථය ද්‍රව අවස්ථාව වලටපත් වීමට අපි කියනවා විලයනය කියලා. ද්‍රව අවස්ථාවේ පවතින පදාර්ථය ඝන අවස්ථාව වලටපත් වීමට අපි කියනවා මිදීම. එහෙම නැත්නම් හිමායනය කියලා. right ලියාගන්නේ දෙක විලයනයයි හිමායනයයි. විලයනයයි හිමායනයයි මිදීම. ජලය තියෙනමනේ. ජලය අපි රත් කරපුවාම වාෂ්ප වෙනවා. ජලය රත් නොකරත් වාෂ්ප වෙනවනේ. දැන් හිතන්නකෝ වැස්ස ලැබෙන්නේ ජලයේ ඇලදොල ගංගා මුහුදේ තියෙන ජලය තමයි වාෂ්ප වෙන්නේ. ඒකට මේ දෙකේ වෙනසක් තියෙනවා. එක වචනයක් තමයි වාෂ්පීකරණය. අනිත් එක තමයි වාෂ්පීභවනය. වාෂ්පීකරණය සහ වාෂ්පීභවනය. යම් කිසි ද්‍රවයක් එහි තාපාංකයට පැමිණ ද්‍රව කලාපයෙන් මිදී වායු කලාපයට ගමන් කරනවා නම් ඒකට අපි කියනවා වාෂ්පීකරණය වෙනවයි කියලා. උදාහරණයක් විදිහට අපි වතුර රත් කරද්දී සෙල්සියස් අංශක 100ට රත් වෙලා තමයි වාෂ්ප වෙන්නේ. එහෙනම් එතන තියෙන්නේ වාෂ්පීකරණය. යම් කිසි ද්‍රවයක් එහි තාපාංකයට පැමිණ ද්‍රව කලාපයෙන් මිදී වායු කලාපයට ගමන් කිරීමට අපි කියනවා වාෂ්පීකරණය. මතක තියාගන්න ජලය නම් වාෂ්ප වෙන්නේ සෙල්සියස් අංශක 100. එයාගේ තාපාංකය සෙල්සියස් අංශක 100. අපි ගත්තොත් එimhe එතනෝල්. එයාගේ තාපාංකය සෙල්සියස් අංශක 68. සෙල්සියස් අංශක 68ක් වෙද්දී එතනෝල් වාෂ්පයයි හැදෙන්නේ. එතකොට යම් කිසි ද්‍රවයක් එහි තාපාංකයට වඩා අඩු උෂ්ණත්වයක
ද්‍රව කලාපයේ මිදී වායු කලාපයේ ගමන් කිරීමට අපි කියනවා වාෂ්පීභවනය කියලා. යම් කිසි ද්‍රවයක් තාපාංගයට වඩා අඩු උෂ්ණත්වයකදී ද්‍රව කලාපයෙන් මිදී වායු කලාපයට ගමන් කිරීමට අපි කියනවා වාෂ්පීභවනය කියලා. එහෙනම් මෙන්න මෙතන ද්‍රව ජලය තියෙනවා. ජල වාෂ්ප බවට පත් වෙනවා. මෙන්න මේ උඩින් තියෙන එකයි. එක්කෝ ඒක වාෂ්පීකරණය. එහෙම නැත්නම් වාෂ්පීභවනය. එක්කෝ වාෂ්පීකරණය එහෙම නැත්නම් වාෂ්පීභවනය. ජල වාෂ්ප තියෙනවා. ඒවා ද්‍රව ජලය බවට පත් වෙනවා. ජල වාෂ්ප ද්‍රව ජලය බවට පත් වෙනවා. අන්න ඒකට අපි කියනවා සංගණීභවනය කියලා. එන්න මේ වචනේ ගොඩක් අලුත්. සංගණීභවනය කන්ඩෙන්සේෂන් කියලා කියනවා. සංගණීභවනය මේ සයන්න තියෙන්නේ සංගණීභවනය. ප්‍රඥාවන්නේ නම් ද්‍රව වායු අතර කලාප සංක්‍රමණය, වාෂ්පීකරණය, වාෂ්පීභවනය, දැන් සංගණීභවනය. වාෂ්පීකරණය, වාෂ්පීභවනය, සංගණීභවනය. ඊළඟට අපි එනවා වායු සහ ඝන අතර අවස්ථා සංක්‍රමණය. දැන් අපි ගත්තොත් එimhe කපුරු බෝඩ අල්මාරියට දාන උනේ සප් වෙනමඩ. කවදාවත් අල්මාරිය අරිද්දී කපුරු බෝඩ වලින් කපුරු දිය වෙන වතුර වැක්කිරනවද? නැහැ. හැබැයි අපිට අල්මාරිය දෙනවා කපුරු වාෂ්ප සුවඳක් වෙන. අපි දාන්නේ කපුරු. ඒ වලට කියනවා නැප්තලින් කියලා. නැප්තලින් කියලා කියනවා. එතකොට මේ නැප්තලින් ද්‍රවයක් වෙන්නේ නැතුව වාෂ්ප වෙනවා කියලින්. එනේ පදාර්ථයේ ඝන අවස්ථාව ද්‍රව අවස්ථාව මගහැරලා මෙහෙන් එන්නේ නැතුව කෙලින්ම මේ වෙනවා. පදාර්ථයේ ඝන අවස්ථාව කෙලින්ම වායු බවට පත් වෙනවා. අන්න ඒකට අපි නමක් දෙනවා ඌර්ධව පාතනය. ඌර්ධව පාතනය. පදාර්ථයේ ඍජුවම ඝන අවස්ථාව වායු අවස්ථාව බවට පත් වෙන එකට කියනවා ඌර්ධව පාතනය කියලා. ඊට පස්සේ වායුවක් තියෙනවා ඝන වෙනවා ද්‍රව කලාපය මගහැරලා. අන්න ඒකට අපි කියනවා ප්‍රති ඌර්ධව පාතනය කියලා. ප්‍රති ඌර්ධව පාතනය. එහෙනම් පදාර්ථයේ ඝන අවස්ථාවේ පවතින පදාර්ථයේ ද්‍රව කලාපය මගහැරලා වායු කලාපයට ගමන් කරන නම් අපි ඒකට කියනවා ඌර්ධව පාතනය කියලා. එතකොට ද්‍රව අවස්ථාව මගහැරලා වායු කලාපයේ ඝන අවස්ථාව බවට පත් වෙනවා නම් මේක කියනවා ප්‍රති ඌර්ධව පාතනය කියලා. මේ සටහන ඉතාමත්ම වැදගත් බහුවර්ණ ලිවීම සඳහා. හරි. ඔන්න ඔය උත්පාදනය සහ ප්‍රති ඌර්ධව පාතනය කතන්දරේ කොහොමද ලියාගන්නේ? දැන් අපි ඊගාවට එන්නේ මේ එකෙන් අවස්ථා සංක්‍රමණ නැත්නම් කලාප සංක්‍රමණ පිළිබඳ පොඩි අර්ථ දැක්වීමක් ලියා ගන්න. ඊළඟට පළවෙනි එක විලයනය. 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 එන ලියමු විලයනය සමීකරණය ලියන්න ඝන පත් වෙනවා ද්‍රව බවට. ඝන පත් වෙනවා ද්‍රව බවට. කියන්න පදාර්ථයේ ඝන අවස්ථාව පදාර්ථයේ ඝන අවස්ථාව පදාර්ථයේ ඝන අවස්ථාව ද්‍රව අවස්ථාවට පත්වීමට අදාළ ද්‍රව අවස්ථාවට පත්වීමට අදාළ
පදාර්ථයේ ඝන අවස්ථාව ද්‍රව අවස්ථාවට පත් වීමට අදාළ කලාප සංක්‍රමණයයි. පදාර්ථයේ ඝන අවස්ථාව ද්‍රව අවස්ථාවට පත් වීමට අදාළ කලාප සංක්‍රමණයයි. දැන් හිතන්නකෝ අපි අයිස් තියෙනවා ජලය බවට පත් කරනවා. අයිස් ජලය බවට පත් කරන්න අපි රත් කරන්න බෑ. එහෙනම් මෙන්න මේ ක්‍රියාවලියට තාපය එළියෙන් උරා ගන්න ඕනේ. මේ ක්‍රියාවලියට තාපය එළියෙන් උරා ගන්න ඕනේ. මොකද අපි තාපය දෙන්න ඕනේ. එහෙනම් මේ භෞතික විපර්යාසය තාප අවශෝෂක වෙනවා. ප්‍රතික්‍රියාවට තාපය ලබා ගන්නවා. එහෙනම් මේක තාප අවශෝෂක ක්‍රියාවලියක් වෙනවා. එහෙනම් ලියමු. මේ විදිහට ඊටල් දෙකක් දාන්න රූපසරණේ මෙය තාප අවශෝෂක ක්‍රියාවලියකි. මෙය තාප අවශෝෂක ක්‍රියාවලියකි. මෙය තාප අවශෝෂක ක්‍රියාවලියකි. එහෙනම් ඒකෙන් අපි එනවා ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය මිදීම නැත්නම් හිමායනය. ඉතින්දි වෙන්නේ ද්‍රවය ඝන බවට පත් වෙනවා. මෙන්න දිනවා ද්‍රව. එයාපත් වෙනවා ඝන බවට. ද්‍රවය ඝන බවට පත් වෙනවා. එතකොට බලන්න මෙතෙන්දී අපි ෆ්‍රිජ් එකට දානවා වතුර. වතුරේ තියෙන ශක්තිය අයින් කරනවා. කවුද අයින් කරන්නේ? විද්‍යුත් ශක්තිය භාවිත කරලා ෆ්‍රිජ් එක මගේ. එතකොට එයාගෙන් තාපය එළියට එනවා. එයාගෙන් තාපය එළියට එනවා. කාගෙන්ද? මෙන්න මේ ප්‍රතික්‍රියාවෙන් තාපය එළියට එනවා. ඒ කියන්නේ ද්‍රව ජලය ඝන බවට පත් වීමේදී තාපය එළියට එනවා. එහෙනම් ප්‍රතික්‍රියාව විදිහට ගත්තාම තාපය විමෝචනය කරනවා. එහෙනම් මෙයා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වෙනවා. එහෙනම් අපි ඒකට කියනවා විලයනය. මොකද්ද? මිදීම. එහෙම නැත්නම් හිමායනය කියලා. එහෙනම් ලියගන්න අංක 2 මිදීම එහෙම නැත්නම් හිමායනය. මිදීම එහෙම නැත්නම් හිමායනය. මිදීම එහෙම නැත්නම් හිමායනය. සමීකරණයත් ඔය විදිහටම ලියා ගන්න. සමීකරණයත් ඔය විදිහටම ලියා ගන්න. තාපය එළියට විමෝචනය වෙන බව දක්ව ගන්න. ලියන්නේ නැති ද්‍රව අවස්ථාවේ පවතින පදාර්ථය ද්‍රව අවස්ථාවේ පවතින පදාර්ථය ද්‍රව අවස්ථාවේ පවතින පදාර්ථය ඝන අවස්ථාවට පත්වීමට අදාළ ඝන අවස්ථාවට පත්වීමට අදාළ ඝන අවස්ථාවට පත්වීමට අදාළ කලාප සංක්‍රමණයයි. ඝන අවස්ථාවට පත්වීමට අදාළ කලාප සංක්‍රමණයයි. තලවන දැලියගන්න මෙය තාපදායක වේ. මෙය තාපදායක වේ. මෙය තාපදායක වේ. තුන්වෙනි භෞතික විපර්යාසයේ විදියට එනවා අපි
වාෂ්පීකරණය. ඇලේනක් ගහලා ලියා ගන්න වාෂ්පීභවනය කියලා ලියා ගන්න. වාෂ්පීකරණයයි වාෂ්පීභවනය. වාෂ්පීකරණයයි වාෂ්පීභවනය. මෙතෙන්දි වෙන්නේ ඝනයි වායුයි අතර තමයි කලාප සංක්‍රමණය සිද්ධ වෙන්නේ. ඒ ද්‍රවයි වායුයි අතර. ද්‍රවය තියෙනවා. ඒක වායු බවට පත් වෙනවා. වායු කියලා දාන්න අපි දාන්නේ සිම්පල් G gas state කියන්නයි දාන්නේ. G කියලා. එතකොට වායුවක් ද්‍රවය බවට පත් කරනවා. උදාහරණයක් විදිහට හොඳම උදාහරණය තමයි රට ලොක්ඩවුන් කරලා තියෙන කාලේ පොලිසියට තිබ්බ ලොකුම කරදරය තමයි කසිප්පු ජාවාරම් මෙඩලිය. කියන්නේ කසිප්පු කාරයෝ අපිට වඩා හොඳට තාපදායක තාපෞෂධික ප්‍රතික්‍රියා ගන්නවා. මේගොල්ලෝ කරන්නේ සීනි ද්‍රාවණයක් පැසීමට ලක් කරනවා. ඔන්න සරණගියක් විදිහට පත් කරන්න පුළුවන්. මේක සීනි ද්‍රාවණයක් පැසීමට රත් කළා. ඒකේ එතනෝල් හැදිච්චාම මේ එතනෝල් රත් කරලා වාෂ්ප කරනවා. මේක දෙන්නේ C2H5OH. මේක වාෂ්ප කරගෙන ගිහිල්ලා මේ වාෂ්පය අරගෙන යනවා ජල පාරක් තුලින් එක්කෝ ගඟක් විලක් කොයි විදිහේ ඇලක් අස්සෙන් අරන් යනවා. අරගෙන ගියපුවා මෙතනින් එන වාෂ්පය මේ පැත්තෙන් මේ එකතු කරගන්න පුළුවන් කොහොමද? ද්‍රවය විදිහට. මේ පැත්තෙන් එකතු කරගන්නවා ද්‍රවය විදිහට. අපි මේක කරනවා ස්වභාව නිෂ්පාදන පාඩමේ. එතකොට වෙන්නේ බලන්නකො මෙන්න මේ වාෂ්පයේ තියෙන තාපය ජලයට උරා ගන්න. වාෂ්පයේ තියෙන තාපය ජලයට උරා ගන්න. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේදී තාපය මොකද වෙන්නේ? එළියට එනවා. එහෙනම් මේ ප්‍රතික්‍රියාව මොකක්ද වෙන්නේ? තාප දායක වෙනවා. ප්‍රතික්‍රියාව තාප දායක වෙනවා. right. එහෙනම් ලියා ගන්න සමීකරණය. समीकरण लिया गया द्रव अवस्थावे पवतिन पदार्थ द्रव अवस्थावे पवतिन पदार्थ द्रव अवस्थावे पवतिन पदार्थය වායු අවස්ථාවට පත්වීමට අදාළ වායු අවස්ථාවට පත්වීමට අදාළ වායු අවස්ථාවට පත්වීමට අදාළ කලාප සංක්‍රමණයයි වායු අවස්ථාවට පත්වීමට අදාළ කලාප සංක්‍රමණයයි එහෙනම් මේක මොකක්ද වෙන්නේ? තාප දායක ප්‍රතික්‍රියාවක් වෙනවා. එහෙනම් ලියන්න මෙය තාප දායක ප්‍රතික්‍රියාවක් වේ. මේ තාප දායක ප්‍රතික්‍රියාවක් වේ. දැන් ඊගොඩ ගන්නවා වායු අවස්ථාව.
හැබැයි අපිට වැරදිලා අපි වෙන්නේ වායුවක් මම උදාහරණයක් දෙන්නේ මෙතන වායුවක් ද්‍රවයක් වෙනවා කසිපු කරන එක. ඇත්තටම ද්‍රවයක් වායුවක් වෙන්නේ අනිත් පැත්තටයි වෙන්නේ මේක හදාගන්න තාප අවශෝෂකයි එක. තාප අවශෝෂකයි එක. නෝට් එකේ තාප දායක වේගය ඉවර නැහැ තාප අවශෝෂක වේගය කියලා හදාගන්න. දැන් එනවා වායු. පත් කරනවා ද්‍රව බවට. වායුව දෙන්නේ G. ද්‍රවය දෙන්නේ L. වායුව දෙන්නේ G ද්‍රවය දෙන්නේ L. එතකොට අන්න දැන් කසිප්පු පෙරපු කතාව. මෙතෙන්දී තාපය එළියට එනවා. එහෙනම් මේ ප්‍රතික්‍රියාව තමයි තාප දායක වෙන්නේ. මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා මොකක්ද කියලාද? සංඝනීභවනය කියලා. මෙතන වාෂ්පීකරණයේ වාෂ්පීභවනීය අවස්ථාවේදී තමයි ද්‍රව්‍ය වායු බවට පත් වෙන්නේ. මෙන්න මේකට අපි කියනවා සංඝනීභවනය කියලා. ඉස්සෙල්ලා වැරදිච්ච එක නිවැරදි කරගන්න. මේක සංඝනීභවනය. එහෙනම් අංක 4 සංඝනීභවනය. අංක 4 සංඝනීභවනය. සංඝනීභවනය. නියමයෙන් වායු අවස්ථාවේ පවතින පදාර්ථය වායු අවස්ථාවේ පවතින පදාර්ථය වායු අවස්ථාවේ පවතින පදාර්ථය ද්‍රව අවස්ථාවට පත්වීමට අදාළ ද්‍රව අවස්ථාවට පත්වීමට අදාළ ද්‍රව අවස්ථාවට පත්වීමට අදාළ කලාප සංක්‍රමණයයි. ද්‍රව අවස්ථාවට පත්වීමට අදාළ කලාප සංක්‍රමණයයි. අලුත් තුනෙන් ඉන්නේ අතලවන ගාලේ යන මෙය තාප දායක ප්‍රතික්‍රියාවකි. මෙය තාප දායක ප්‍රතික්‍රියාවකි. මෙය තාප දායක ප්‍රතික්‍රියාවකි. ඊළඟට අපි එනවා ඝනයක් වායු බවට පත් වෙන අවස්ථාව. ඝනයක් වායු බවට පත් වෙන අවස්ථාව. ඝනයක් වායු බවට පත් වෙන අවස්ථාවට අපි කියනවා ඌර්ධව පාතනය කියලා. එහෙනම් පස්වෙනි එක ඌර්ධව පාතන. මෙන්න ඝනය මෙන්න වායු බවට පත් වෙනවා. ද්‍රව කලාපයේ මඟ එතකොට මෙතෙන්දී පරිසරයෙන් තාපය උරා ගන්නවා. එහෙනම් පරිසරයෙන් තාපය උරා ගන්නා නිසා මෙයා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වෙනවා. පරිසරයෙන් තාපය උරා ගන්න නිසා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වෙනවා. එහෙනම් ලියමු.
ලියන්න. ඉස්සරහට සමීකරණය ලියා ගන්න. යටින් ලියන්න. ඝන අවස්ථාවේ පවතින පදාර්ථය ඝන අවස්ථාවේ පවතින පදාර්ථය ඝන අවස්ථාවේ පවතින පදාර්ථය ද්‍රව කලාපයේ මගහරිමින් ද්‍රව කලාපයේ මගහරිමින් ද්‍රව කලාපයේ මගහරිමින් වායු කලාපයට ගමන් කිරීම ආශ්‍රිත වායු කලාපයට ගමන් කිරීම ආශ්‍රිත වායු කලාපයට ගමන් කිරීම ආශ්‍රිත කලාප සංක්‍රමණයයි කලාප සංක්‍රමණයයි මෙය තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකි මෙය තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකි ඊළඟට අපි එනවා මේකේම අනිත් පැත්ත ප්‍රතිඋර්ධවපාතනය ප්‍රතිඋර්ධවපාතනය එහෙනම් 6 වෙනි එක ප්‍රතිඋර්ධවපාතනය ප්‍රතිඋර්ධවපාතනය එතෙන්දී වෙන්නේ वायुमय अवस्थाවේ පවතින පදාර්ථය වායුව ද්‍රව කලාපයේ මගහැර ඝන අවස්ථාවට පත් වෙනවා. පරිසරයේ තාපය විමෝචනය කරනවා. එහෙනම් මේක ගත්තාම තාප 10ක වෙනවා. තාප 10ක වෙනවා. මෙලියම් සමීකරණය ලියා ගන්න ඉස්සල්ලාම වායුමය අවස්ථාවේ පවතින පදාර්ථය වායුමය අවස්ථාවේ පවතින පදාර්ථය වායුමය අවස්ථාවේ පවතින පදාර්ථය ද්‍රව කලාපයේ මගහරිමින් වායුමය අවස්ථාවේ පවතින පදාර්ථය ද්‍රව කලාපයේ මගහරිමින් ඝන අවස්ථාවට පත්වීමට අදාළ ඝන අවස්ථාවට පත්වීමට අදාළ ඝන අවස්ථාවට පත්වීමට අදාළ කලාප සංක්‍රමණයයි ඝන අවස්ථාවට පත්වීමට අදාළ කලාප සංක්‍රමණයයි එහෙනම් මේ ක්‍රියාව ගත්තාම මේක තාප 10ක වෙනවා. ඊළඟ තලමුණ දාලියා ගන්න. මෙය
තාපදායක වේ. මෙය තාපදායක වේ. මෙය තාපදායක වේ. මෙන්න මේ අවස්ථා ටික උපයෝගී කරගෙන අපි අඳිනවා තාප සිසිලන වක්‍ර. මේ අවස්ථා ටික උපයෝගී කරගෙන අඳිනවා තාප සිසිලන වක්‍ර. සාමාන්‍යයෙන් පොදුවේ සිලබස් එකේ කියලා දෙන්නේ ඒක ජලයේ තාප වක්‍රය අඳින්න කියලා. ඒ කියන්නේ පදාර්ථයට තාපය ලබා ගැනීමේදී එහි උෂ්ණත්වය වැඩි වෙනවා. පදාර්ථයේ තාපය උරා ගැනීම තුළින් එහි උෂ්ණත්වය වැඩි වෙනවා. පදාර්ථයෙන් තාපය ඉවත් කිරීම තුළින් එහි උෂ්ණත්වය අඩු වෙනවා. යම්කිසි පදාර්ථයක එහෙම නැත්නම් වස්තුවකට තාපය ලබා දෙන අවස්ථාවට එරෙහිව උෂ්ණත්වයේ වැඩිවීම දක්වන ප්‍රස්ථාරයට අපි කියනවා තාප වක්‍රය කියලා. ඒ වගේම වස්තුවකින් තාපය ඉවත් කරද්දී එහි උෂ්ණත්වය පහළ යනවා. එහෙනම් වස්තුවෙන් තාපය ඉවත් කරද්දී ඉවත් කරන තාපය අණුව උෂ්ණත්වයේ පහළ බැසීම දක්වන ප්‍රස්ථාරික සටහනට කියනවා සිසිලන වක්‍රය කියලා. අපි අඳිමු එනම් ලියාගන්න මාතෘකාව ජලයේ තාප සිසිලන වක්‍රය. ජලයේ තාප සිසිලන වක්‍රය. මාතෘකාව විදිහට ලියාගන්න. ජලයේ තාප සිසිලන වක්‍රය. මම ඔක ඉස්සෙල්ලා කිව්වට කට්ටියට පැහැදිලි වුණේ නැහැ. අපි හිතමු එන විශ්ව උෂ්ණත්වයේ තියෙනවා අයිස්. සෙල්සියස් අංශක ඍණ 20 තියෙන්නේ අයිස්. ඒ කියන්නේ අයිස් ඝන කියලා. මම මෙයාට තාපය ලබා දෙනවා. කොච්චර තාපයක් ලබා දෙනවද? Q1 කියලා තාපයක් ලබා දෙනවා. මෙයාට Q1 කියලා තාපයක් ලබා දෙනවා. එහෙම වුණාම වෙන්නේ මේ අයිස්ම තමයි. හැබැයි සෙල්සියස් අංශක බිඳුවේ අයිස් බවට පත් වෙනවා. ඍණ 20 තියෙන අයිස් වලට තාපය ලබා දුන්නාම බිඳුවේ අයිස් බවට පත් වෙනවා. යම් කිසි කෙනෙක් හිතනවා අයිස් රත් කරනකොට දිය වෙනවා කියලා. නෑ, දිය වෙන්න කලින් අයිස් වල උෂ්ණත්වය ඉහළ යනවා. ගිහලා බිඳුවේ අයිස් බවට පත් වෙනවා. මෙන්න මෙයාට තව තාපය ලබා දෙනවා Q2 කියලා ප්‍රමාණය. Q2 කියලා තාපයක් ලබා දෙනවා. එතකොට බිඳුවේ තියෙන අයිස් පාත් වෙනවා බිඳුවේ තියෙන ජලය බවට. බිඳුවේ තියෙන ජලය බවට පත් වෙනවා. එතෙන්දී ඇත්තටම සිද්ධ වෙන්නේ අපි දෙන තාපයට මෙච්ච දෙයක් නෙමෙයි වගේ. බිඳුව උෂ්ණත්වය වැඩි වෙලා නැහැ. දැන් ඔයගොල්ලෝ ඉගෙනගෙන නැති 10 වසරේ දිනයකට කිව්වේ ගුප්ත තාපය කියලා. මේකට කිව්වේ ගුප්ත තාපය කියලා. ඊට පස්සේ මෙන්න මේ බිඳුවේ තියෙන ජලයට තාපය ලබා දෙනවා Q3 කියලා තාප ප්‍රමාණයක් ලබා දෙනවා. Q3 කියලා තාප ප්‍රමාණයක් ලබා දෙනවා. එතකොට මෙයා වෙන්නේ සෙල්සියස් අංශක CA ජලය ඒ ජලයම තමයි. සෙල්සියස් අංශක CA වෙනවා. මෙයා ලබා දෙනවා Q4 කියලා තාපයක්. තව තාපයක් දෙනවා. එතකොට මෙයා CA වාෂ්ප බවට පත් වෙනවා. මෙතන ඉන්නේ වාෂ්ප ඒක 100. තවදුරටත් ලබා දුන්නොත් එimhe 100ට වඩා වැඩි ජල උෂ්ණත්වයේ පවතින ජල වාෂ්ප බවට පත් වෙනවා. එහෙනම් අපි Q5 කියලා තාපයක් ලබා දුන්නොත් එimhe
100ට වඩා ඉහළ උෂ්ණත්වයේ පවතින වාෂ්ප බවට පත් වෙනවා. දැන් බලන්නකො. අපි තාපයේ සපයනවා. ඒ තාපයේ සපයද්දී පද්ධතියේ නැත්නම් වස්තුවේ ඒ මණ්ඩලකම් පදාර්ථයේ උෂ්ණත්වය වැඩි වෙනවා. එහෙනම් මේ Q1 Q2 Q3 Q4 පහ කියන්නේ සපයනු ලබන තාපය. එහෙනම් මෙන්න සපයනු ලබන තාපය. මම ගන්නවා x අක්ෂය. සපයන තාපය. තාපය කියන්නේ ශක්තිය වන්නේ ජූල්. ඔන්න ඒකගේ දැම්ම ජූල් වලින්. මේ පැත්තට ගන්නවා වැඩි වෙන උෂ්ණත්වය. උෂ්ණත්වය මනින්න පුළුවන් සෙල්සියස් වලින්. වෙන උෂ්ණත්වය. උෂ්ණත්වය මනිනවා සෙල්සියස් වලින්. එහෙනම් මෙන්න මේ සපයන ලබන තාපයේ දැරීම අපි මේ ප්‍රස්ථාරයක් ඇන්දොත් අන්න ඒකට කියනවා තාප වක්‍රය කියලා. ඒකට කියනවා තාප වක්‍රය කියලා. මේ පැත්තෙන් ඉඳගෙන 100 ඉඳලා ඉහළ උෂ්ණත්වයේ තියෙන උමාලයේ තාපය අයින් කරගෙන යනවා. එහෙනම් ඒ පැත්තට ප්‍රස්ථාරය ඇන්දොත් අපි කියනවා ඒකට සිසිලන වක්‍රය කියලා. එහෙනම් ජලයේ තාප සිසිලන වක්‍රය කියන්නේ පදාර්ථයට එරෙහිව තාපය සැපීමේදී උෂ්ණත්වයේ වැඩිවීම හෝ අඩුවන දක්වන ප්‍රස්ථාරික සමය. එයි මොකද ලියන්න එපා මේවා ලියන්න එපා මේ යටේ කියන්නේ ජලයේ තාප සිසිලන වක්‍රය කියලා. මේ විදිහට. ජලයට තාපය සැපීමේදී සපයනු ලබන තාපයට එරෙහිව උෂ්ණත්වයේ වැඩිවීම දක්වන සපයනු ලබන තාපයට එරෙහිව උෂ්ණත්වයේ වැඩිවීම දක්වන ප්‍රස්ථාරික සටහන තාප වක්‍රයේ ලෙසද ඉහළ උෂ්ණත්වයේ පවතින ජලයෙන් තාපය ඉවත් කිරීමේදී ඉවත් කරනු ලබන තාපයට එරෙහිව උෂ්ණත්වයේ අඩුවීම දක්වන ප්‍රස්ථාරික සටහන සිසිලන වක්‍රයේ ලෙසද හැඳින්වේ. දැන් බලන්නකො මම මේකට ඇන්නොත් එහෙම මෙතන තියෙන්නේ ඍණ 20 ලබා දෙනවා Q1 කියලා තාපයක්.
එහෙම Q එක කියලා තාපයක් ලබා දෙද්දී උෂ්ණත්වය වැඩි වෙනවා. මේ සරල රේඛාවක් එන්නේ. කීය දක්වාද? සෙල්සියස් අංශක 0 දක්වා වැඩි වෙනවා. බිඳුවේ තියෙන අයිස් වලට ලබා දෙනවා Q2 කියලා තාපයක්. බිඳුවේ තියෙන ජලයේ බවටයිපත් වෙනවා. බිඳුවේ තියෙන ජලයට ලබා දෙනවා Q3 කියලා තාපයක්. කීයද වෙන්නේ? C යේ තියෙන ජලයේ බවටපත් වෙනවා. එහෙනම් මෙන්න මෙතනයි C ය. C යේ තියෙන ජලයේ බවටපත් වෙනවා. C යේ තියෙන ජලයට ලබා දෙනවා Q4 කියලා තාපයක්. මොකද වෙන්නේ? C එකේම තියෙන ජල වාෂ්ප බවටපත් වෙනවා. C එකේ තියෙන ජල වාෂ්ප වලට ලබා දෙනවා Q5 කියලා තාපයක්. මේක දිගට අදින්න ඊටමදින් දැන් උඩට යන්නේ ඔයගොල්ලෝ උඩට ඒවා දෙන්න එපා. එහෙනම් එතෙන්දී C එකට වඩා වැඩි උෂ්ණත්වයක පවතින ජල වාෂ්ප බවටපත්. එවනම් මෙතන තියෙන්නේ අයිස්. මෙතන තියෙන්නේ අයිස්. මෙතන අයිස්ුත් තියෙනවා ජලයක් තියෙනවා. ඇයි සෙල්සියස් අංශක 0 කියන්නේ අයිස් වල උපරිම උෂ්ණත්වය. සෙල්සියස් අංශක 0 කියන්නේ ජලයේ පැවතිය හැකි අවම උෂ්ණත්වය. මෙතන 0යි 100යි අතර තියෙන්නේ ජලය විතරයි. 0යි 100යි අතර තියෙන්නේ ජලය විතරයි. 100 ගත්තාම 100 දී ජලයේ තියෙන්න පුළුවන් උපරිම උෂ්ණත්වය 100. ඒ වගේම හිමාලයේ පැවතිය හැකි ජල වාෂ්ප නෙමෙයි හිමාලයේ පැවතිය හැකි අවම උෂ්ණත්වයත් 100. ජල වාෂ්ප අවම උෂ්ණත්වයක පවතිනවා. ඊට වඩා වැඩි උෂ්ණත්වයේ හිමාලයේ තියෙනවා. එහෙනම් අපි මේක මේ පැත්තට කියවොත් මේකට කියනවා තාප වක්‍රය කියලා. තාපයේ සපේනවා. මේ පැත්තට කියවගෙන આવොත් මේකට කියනවා සිසිලන වක්‍රය කියලා. ඔන්න ඔය අපි ජලයේ තාප සිසිලන වක්‍රය අඳිනවා. right මේ ප්‍රස්ථාරයට උඩින් පිළිවෙලටම මේ ආයත ගන්න. මෙතනින් මෙහාට තමයි යන්නේ මම මේ උඩට දාලා තිබ්බට ඉඩ නැති නිසා. මෙන්න මේක පැහැදිලිව නැදගෙන ජලයේ තාප සිසිලන වක්‍රයත් පැහැදිලිවම නැදගන්න. ඊළඟට අපි බලන්න යන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් ආශ්‍රිත තාප විපර්යාසය ගණනය කිරීම. එහෙනම් අපි ලියාගමු මාතෘකාව විදිහට රසායනික ප්‍රතික්‍රියාවක තාප විපර්යාසය ගණනය කිරීම. රසායනික ප්‍රතික්‍රියාවක තාප විපර්යාසය ගණනය කිරීම. මෙන්න මේ ගණනය කිරීම සඳහා අපිට අවශ්‍ය වෙනවා ප්‍රධාන සමීකරණයක්. ප්‍රතික්‍රියාවක තියෙනවා ප්‍රතිඵල බවට පත් වෙනවා. මේ ප්‍රතික්‍රියාවක ප්‍රතිඵල බවට පත් වෙන්නේ එක්කෝ තාපය විමෝචනය කරනවා. එහෙම නැත්නම් තාපය අවශෝෂණය කරනවා. මෙන්න මේ විමෝචනය කරනවා අවශෝෂණය කරන තාපය කියුනම් Q ගණනය කරන්නේ NC θ වලින්. හැබැයි මේ සමීකරණය භාවිතා කිරීම සඳහා අපි දැනගත යුතු ප්‍රධාන රසායනික සංකල්ප කීපයක් තියෙනවා. මෞලය, සාන්ද්‍රණය, පරිමාවාශිත ඒකක පරිවර්තන ඔය කියන ටික තියෙනවා. මෙන්න මෙතනින් තමයි පාඩම් පොඩ්ඩක් අපහසු වෙන්නේ.
ලියාගන්න මාතෘකාව රසායනික ප්‍රතික්‍රියාවක් ආශ්‍රිත තාප විපර්යාසය ගණනය කිරීම. එයත් දෙලියන්න රසායනික විපර්යාසයකදී තාප අවශෝෂණයක් හෝ තාප විමෝචනයක් සිදුවේ. තාප අවශෝෂණයක් හෝ තාප විමෝචනයක් සිදුවේ. එහිදී අවශෝෂණය කරනු ලබන හෝ විමෝචනය කරනු ලබන තාප ප්‍රමාණය Q නම් අනුතරකින් ලියන්න Q සමානයි MC θ. Q සමානයි MC θ. මගින් එම තාපය ගණනය කෙරේ. Q සමානයි θ මගින් එම තාපය ගණනය කෙරේ. මෙන්න මේ බෝඩ් එකේ ලියලා තියෙන ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනවා තාපය විමෝචනය කරනවා එහෙම නැත්නම් තාපය අවශෝෂණය කරනවා Q සමානයි MC θ කියලා ලියා ගන්න. මෙන්න මේ ගණනය කිරීමේදී අපිට වැදගත් වෙන සංකල්ප කිහිපයක් තියෙනවා. එතකොට මෙන්න මේ අවශ්‍ය කරන මූලික සංකල්ප කිහිපය මම දැන් ඉස්සරහම කියලා දෙන්නයි ලැහැත්ති වෙන්නේ. මාතෘකාව විදිහට ලියාගන්න. රසායනික ගණනය සඳහා අවශ්‍ය මූලික සංකල්ප. රසායනික ගණනය සඳහා අවශ්‍ය මූලික සංකල්ප. මෙතන අපි පළවෙනියටම දැනගන්න වෙනවා මෞලය කියන එක. ඔන්න 10 වසරේදී හරි 11 වසරේදී හරි ඉපාම වෙච්ච කොටස තමයි මෞලය. දැන් මේ දෙකේම මෞලය. හරි. මොකක්ද මේ මෞලය කියලා කියන්නේ? අපි රසායන විද්‍යාවේදී භාවිතා කරන්නේ රසායනික ද්‍රව්‍යනේ. මෙන්න මේ රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහා භාවිතා කරන මිනුමට තමයි අපි කියන්නේ මෞලය කියලා. මෞලයෙන් මිනුම් කරන ප්‍රධාන වශයෙන් පරමාණු. එහෙම නැත්නම් අණු. එයනෝ මෞලයේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා පරමාණු මෞල. ඊගාට තියෙනවා අණු මෞල. පරමාණු මෞල සහ අණු මෞල. මේ මෞලය කියන්නේ ඇත්තටම නිශ්චිතාංකයක්.
ඒක හරියටම ගත්තොත් අපි යාට කියනවා ඇවගඩ්‍රෝ අංකය නැත්නම් හෙල් කියලා. මෙන්න මේ අගේ සමාන වෙන ඕනෑම ද්‍රව්‍යයක 6.02 වැඩි කිරීම 1023. අපි මේ જાතියේ පෑන් මෞලයක් ගත්තොත් පෑන් තියෙන්න ඕනේ 6.02 වැඩි කිරීම 1023. අපි ගත්තොත් එimhe ඔලු ගෙඩි මෙච්චරක් තියෙන්න ඕනේ නම් ඔලු මෞලයක් කියනවා. මෙතන පෑන් මෞලයක්. ගල් ගෙඩි ගත්තොත් ගල් මෞලයක්. පොල් ගෙඩි ගත්තොත් පොල් මෞලයක්. එහෙනම් මෞලය කියන්නේ සංඛ්‍යාව. හරියට නිකන් කිලෝග්‍රෑම් එක වගේ සංඛ්‍යාව. එන අංකයක මාතෘකාව ලියගන්න මෞලය. මෞලය. ලියමු. රසායන විද්‍යාවේදී රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය මැනීම සඳහා මෞලය යන පදය භාවිතා වේ. මෞලය යන පදය භාවිතා වේ. මෞලය යන පදය භාවිතා වේ. එය සංඛ්‍යාත්මකව නිරූපණය කළ විට හයයි දශම බිංදුවයි දෙකයි දෙක වැඩි කිරීම 1023කි. 6.02 වැඩි කිරීම 1023කි. මෞල ප්‍රධාන ආකාර දෙකකින් දක්වනු ලැබේ. මෙන්න මේ බෝඩ් එකේ තියෙන ආකාරයෙන් ලියා ගන්න පරමාණු මෞල සහ අණු මෞල. පරමාණු මෞල සහ අණු මෞල. මම එනම් ඊගාව දවසේ පාඩම් පටන් ගන්නේ පරමාණු මෞල අණු මෞල ඊගාවට සාන්ද්‍රණය ඊගාවට පරිමාණ මෙනීමේ ඒකක පරිවර්තන ඔන්න ඔය කියන කොටස කරලා තමයි පටන් ගන්නේ රසායනික ගණනය කියන්නේ. එහෙනම් මම අදට නවත්තනවා මොකද මම දැන් ඊගාවට දාලා දිනවා ගෲප් ක්ලාස් එක. ඒ ගෲප් ක්ලාස් එකේ පාඩම් පටන් ගන්න ඕනේ. දැන් මේ පාඩමට ඔයගොල්ලෝ දැන් සම්බන්ධ වෙච්ච ඉන්නා හවසාරේ සම්බන්ධ වෙන්න එපා. මොකද මේ පාඩමේ ඒකේ ක්ලාස් එකේ ළමයි 100 තමයි දාන්න පුළුවන් නේ මම අරන් තියෙන පැකේජ් එක. 100ට වඩා වැඩියෙන් සෙට් කරනොත් වැඩි කරගෙන යන්න බෑ. එහෙනම් මේ කොටසම තමයි ආයි කරන්නේ. මේ කොටස් ටික බලා ගන්න පාඩමේ මේ දක්වා කොටස් කිසිම දෙයක් අපහසු වෙන්නේ නැහැ. මේ මෙතනින් එහාට පාඩම අමාරුයි. එහෙනම් මම මේක අලුත් දවසකින් පටන් ගන්නවා ලබන සෙනසුරාදා. ඔයගොල්ලන්ගේ පන්තියේ නාලිපිටියේ ගෝල්ඩන් කී එකයි ධම්මිසානායකේ කට්ටිය එකට දාලා මේ විදිහට කරන්න. එතකොට ඔයගොල්ලන්ගේ පන්තියේ ලබන සතියේ තේරුණොත් එකට පටන් ගමු. අද පටන් ගත්තේ කීයද? එකටද? අද පටන් ගත්තේ ඔව් එක දාලා තියෙන්නේ. ඒකට පටන් ගමු. හවස පන්තියේ මම අනිත් අයට මේ විදිහටම කරගෙන යනවා. එතන ලබන සතියේ එකට මම ලින්ක් එක දාන්නම්. සිල්වරාටම සුබ